හරි. එතකොට පාරිභෝගික හැසිරීම ගැන කතා කරද්දී විශේෂයෙන්ම කතා කර යුතු දේ තමයි යුටිලිටි කියන මේ සංකල්පය සම්බන්ධව තෘප්තිය. එතකොට මේක මේ තෘප්තිය කියලා කියන්නේ සයිකොලොජිකල් ෆිනොමිනන් එකක්. ඒ කියන්නේ මනෝවිද්‍යාත්මක සාධකයක්, මනෝවිද්‍යාත්මක දෙයක්. ඒක තෘප්තිමත් ස්වභාවය, feeling of satisfaction, pleasure, happiness or well-being. මේ හැම දෙයකින්ම කියන්නේ එකම දේ. කියන්නේ යම් දෙයක් පරිභෝජනය කිරීමෙන් ලැබෙන සතුට, ඒ විඳීම, ඒ පහසුව, ඒ දේවල් යම් භාණ්ඩයක් හෝ සේවාවක් සම්බන්ධව ලැබෙනවා නම් අන්න ඒක තමයි අපි තෘප්තිය කියලා අපි අදහස් කරගන්නේ. එතකොට ඒක නියුමරිකලි නැත්තම් අපිට මනින්න පුළුවන් මේ යුටිල්ස් කියලා ඒකකයක් මගින් තමයි මනින්නේ. ඒක මේ තෘප්තිය කොපමණ තෘප්තියක් ලැබුණද, යම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් කොපමණ තෘප්තියක් ලැබුණද කියන එක යුටිල්ස් කියන ඒකකයෙන් තමයි මනින්නේ. මෙතනදී ප්‍රධාන වශයෙන්ම මේ approaches දෙකක් තියෙනවා. cardinal utility and ordinal utility කියලා. අපි මේ දෙක ගැන කතා කරමු, මේ දෙකේ වෙනස්කම් එක්ක. එතකොට numerical indicator එකක් of a person's, it's a numerical indicator of a person's preferences in which higher level of utility indicate greater preferences. එතකොට අර මම කිව්වා utility එක මනින්නේ නැත්නම් තෘප්තිය මනින්නේ අර utils කියන ඒකක මගින්. එතකොට ඒ ඉහළ මට්ටමේ යුටිලිටි එකක් නැත්නම් තෘප්තියක් මගින් නිරූපණය කරනවා ඒ භාණ්ඩ පරිභෝජනය සඳහා තියෙන මේ දැඩි අවශ්‍යතාවය, දැඩි කැමැත්ත. ඒකට ආර්ථික විද්‍යාවේදී මේ යුටිලිටි නැත්නම් තෘප්තිය ගැන කතා කරනකොට අර මම කලින් කිව්වා වගේ approaches දෙකක්, ප්‍රවේශයන් දෙකක් යටතේ කතා කරනවා. theories දෙකක් තියෙනවා. Given this measure, one may speak meaningfully of increasing or decreasing utility and thereby explain economic behavior in terms of attempts to increase one's utility. For illustrative purposes, changes in utility are sometimes expressed in units called utils. අර මම කලින් කිව්වා වගේ utils කියන ඒකකයේ මගින් තමයි මේ තෘප්තිය නැත්නම් යුටිලිටි එක මනින්නේ. එතකොට මේ පාරිභෝගිකයාගේ තියෙන behavior එක, හැසිරීම, මේ තෘප්තිය මේ වැඩිවීම අඩුවීම තුලින් අපිට මේ යම් භාණ්ඩ පරිභෝජනය තෘප්තිය වැඩි වෙනවා, යම් භාණ්ඩ පරිභෝජනයෙන් තෘප්තිය අඩු වෙනවා. සහ එකම භාණ්ඩයක් දීර්ඝකාලීන පරිභෝජනය කිරීමෙන් තෘප්තියට වෙන්නේ මොකක්ද? අන්න ඒක ආදී කරුණු කාරණා මේ තෘප්තිය කියන සංකල්පය මේ න්‍යායම් එක්ක අපිට කතා කරන්න පුළුවන්. එතන මම අර කලින් කිව්වා වගේ cardinal utility and ordinal utility. ඒතර cardinal utility කියලා කියන්නේ quantitative concept එකක්. ඒක අපි මේ කතා කරමු. මේක වෙනම තියෙනවානේ ඔව් වෙනම තියෙනවානේ මෙතන. එතකොට මේ තියෙන්නේ සංකල්ප දෙකක්, approaches දෙකක්. Economists distinguish between cardinal utility and ordinal utility. When cardinal utility is used, the magnitude of utility differences is treated as an ethically or behaviorally significant quantity. මෙතන සරලවම මතක තියාගන්න cardinal utility කියලා කියන්නේ quantitative. ඒ කියන්නේ යම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් utils ඒ කියන්නේ මම කිය utility එක මනින ඒකක utils කියලා. එතකොට දැන් ඔයා අපි හිතමු මේ බර්ගර් එකක් කනවා කියලා. ඒ බර්ගර් එකක් කනකොට ඔයාට ඇති වෙන තෘප්තිය utils 40යි. එතකොට සාමාන්‍ය මේ බර්ගර් එකක් නැතුව සාමාන්‍යයෙන්
කඩේකින් මාළු පාන් එකක් කනවා කියලා හිතන්නකෝ. එතකොට ඇතිවන යුටිලිටි එක utils 10යි. එතකොට අන්න ඒ වගේ මනින්න පුළුවන් quantitatively cardinal utility එකේදී. ඒකයි මෙතන කියන්නේ utility differences is treated as an ethically or behaviorally significant quantity. significant quantity කියන්නේ නිශ්චිත ප්‍රමාණයක් විදියට මනින්න පුළුවන් යම් යම් භාණ්ඩ පරිභෝජනය කිරීමෙන් ලැබෙන තෘප්තිය කොච්චරද කියලා. ordinal utility එක එහෙම නෙමෙයි. ordinal utility එකේදී මනින්නේ ප්‍රමාණාත්මකව නෙමෙයි ගුණාත්මකව. එතකොට ඒකෙදි තියෙන්නේ කොපමණ තෘප්තියක් ලැබුණද, ඉහළ තෘප්තියක් ලැබුණා, පහළ තෘප්තිය කියන්නේ තෘප්තිය අඩු වුණා, නැත්නම් යුටිලිටි එක less preferred කියලා කියනවා. මේ අඩු තෘප්තියක් ලැබුණා නම් අන්න ඒ වගේ එක ස්වභාවය තමයි ordinal utility එකෙන් කියන්නේ. only ranking, එතකොට rank කරනවා first preference, second preference මේ කියලා ඒ භාණ්ඩ හා සේවා අපිට රෑන්ක් කරන්න පුළුවන් ඕඩිනල් යුටිලිටි එකේදී. ඒකෙදී මේ ගණනය කිරීමක් කියන්නේ අපිට යුටිල්ස් වලින් ගණනය කරන්න නැතුව යුටිලිටි එක රෑන්ක් කිරීමක් කරන්නේ අර කැමැත්තේ අනුපිළිවෙල අනුව. කැමැත්තේ තියෙන ordinal utility captures only ranking and not strength of preferences. An important example of cardinal utility is the probability of achieving some target. එතකොට මේක මේ ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න තියෙන මෙතන එක්සැම්පල් එකක් තියෙනවා. ප්‍රධාන වශයෙන්ම මතක තියාගන්න තියෙන්නේ cardinal utility කියන්නේ quantitative concept එකක්. ordinal utility කියලා කියන්නේ qualitative concept එකක්. ගුණාත්මක සංකල්පයක්. ඒකෙදි rank කරන්න තමයි පුළුවන් මේ භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ඉහළ තෘප්තියක් ලැබෙනවා. මෙම භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ලැබෙන තෘප්තිය අඩුයි ඒ ආදී වශයෙන්. නමුත් කාඩිනල් යුටිලිටි එකේ කෙලින්ම යුටිල්ස් කියන ඒකකය මගින් භාණ්ඩ හා සේවා පරිභෝජනය මනින්න පුළුවන්. The utility functions of both sorts assign real numbers to members of a choice set. For example, suppose a cup of orange juice has utility of 120 utils, a cup of tea has a utility of 80 utils, and a cup of water has a utility of 40 utils. So ඉතින් වගේ utils වලින් මනින්න පුළුවන් මේ තෘප්තිය මනින්න පුළුවන්. orange juice එකක් consume කළාම නැත්නම් පරිභෝජනය කළාම utility එක 120යි. utils 120යි. එතකොට තේ එකක් බිව්වම utils 80යි. එතකොට වතුර එකක් බිව්වම utils 40යි. එතකොට ඒ ඒකක වලින් මනින්න පුළුවන් මේ තෘප්තිය. When speaking of cardinal utility, it could be concluded that a cup of orange juice is better than cup of tea by exactly the same amount. එතකොට අපිට කියන්න පුළුවන් මේ අගයන් දිහා බලලා orange juice එකක් තමයි හොඳම කියලා. ඒ utils 120ක් ලැබෙනවනේ. ඒක පරිභෝජනය කළාම cardinal utility එකේදී අර ප්‍රමාණාත්මක සාධකය නිසා කියන්න පුළුවන් orange juice එකක් බිව්වම යුටිලිටි එක හොඳටම වැඩි වෙනවා. ඒ වගේම වතුර එකකට වඩා තේ එකක් බිව්වම cup of tea එක cup of water වලට වඩා හොඳයි කියලා අර same amount ඒ කියන්නේ ප්‍රමාණාත්මකව දක්වන්න පුළුවන්. මේ තියෙන economics cardinal utility is a theory of utility under which the utility or roughly satisfaction තෘප්තිමත් භාවය gain from particular good or service can be measured. ඉතින් ඒක මනින්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ මනින්න පුළුවන් මේ cardinal utility එකේදී තෘප්තිය නැත්නම් utility එක මනින්න පුළුවන්. Magnitude of the measurement is meaningful. Under cardinal utility theory, util is the unit. util කියන unit එකෙන් තමයි මේ utility එක මනින්නේ. meter or second වගේ අපි තප්පර වලින් නැත්නම් meters වලින් ඔය අනිත්‍ය මනිනවා වගේ මේ ඒ අදාළ ඒකකයන් මනිනවා වගේ මේ util කියලා කියන්නේ තෘප්තිය මනින ඒකකය. ඒතකොට ඒකට util has fixed size
making comparisons based on ratios of utils possible. ඒ තුලින් අපිට මේ යම් සංසන්දන කරන්න පුළුවන් යම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් කොච්චර utils ගාණක් ලැබෙනවද අනිත් තව භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් ඊට වඩා අඩු utils ගාණක්ද ලැබෙන්නේ නැත්නම් වැඩි එකක්ද එහෙම කියලා කම්පෙයා කරන්න හැකියාව තියෙනවා ප්‍රමාණාත්මකව මේ තෘප්තිය මනින්න පුළුවන් නිසා. Perhaps more importantly, however, cardinal utility allows for comparisons of utility across persons if a particular good gives at least 200 utils but Bob only 100 utils from the same good. එකම භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් සමාජයේ ඉන්න හැම කෙනාටම එකම තෘප්තියක් නෙමෙයිනේ ලැබෙන්නේ සමාන තෘප්තියක් නෙමෙයි ලැබෙන්නේ. ඒතර කම්පෙයා කරන්න පුළුවන් මේ එක් පුද්ගලයන්ගේ තෘප්තිය සම්බන්ධව. දැන් මෙතන උදාහරණයක් දීලා තියෙන්නේ එකම භාණ්ඩය පාවිච්චි කළොත් at least utils 200 utils තෘප්තිය ඒ මනින ඒකකයෙන් මනොත් utils 200ක් ලැබෙනවා මේ එක භාණ්ඩයක් මේ පරිභෝජනය කරාම එම භාණ්ඩයම පරිභෝජනය කරාම බොබ්ට ලැබෙන්නේ මේ utils 100ක් විතරයි. ඒතර දැන් අපි ප්‍රායෝගිකව දන්නවා සමහර මේ කියන්නේ දේවල් අනිත් අය සින්දු කියලා හිතන්නකො එක්කෙනෙක් කැමති ක්ලාසිකල් සින්දු වලට කැමති වෙන්න පුළුවන් සමහර අය රොක් සංගීතයට කැමති වෙන්න පුළුවන් සමහර අයට රැප් ඒ සංගීත ඒවා කැමති නැති අවස්ථා තියෙනවා ඒ සමහරව මේ ගොඩක් කැමති මේ අර මේ ගොඩක් ෆාස්ට් ෆෝවර්ඩ් යන ඒ වගේ සින්දු වලට ඒ වගේ එක එක්කෙනා සතුව තියෙන එක තෘප්තිමත් භාවයන් ඒ තියෙන සේවාවන්නේ. එතකොට මම උදාහරණයක් විදිහට ගත්තොත් එතකොට එකම සින්දුවක් අහලා එක්කෙනෙක් තෘප්තිමත් වෙන්න පුළුවන් ඒ තෘප්තිය ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. එම සින්දුවම සමහර වෙලාවට තව කෙනෙක් කැමතිම නැති වෙන්න පුළුවන්. ඒ වගේ utils වලින් මනින්න පුළුවන් යම් භාණ්ඩයක් හෝ සේවාවක් පරිභෝජනය කළ එකම භාණ්ඩය හෝ සේවාව පරිභෝජනය කළා දෙන්නෙකුට හෝ ඊට වැඩි ප්‍රමාණයකට මේ ලැබෙන්න පුළුවන් විවිධ තෘප්තිමත් භාවය මේ කියන්නේ ඒකක ප්‍රමාණය තෘප්තිය utils ඒකක ප්‍රමාණ වලින් මනින්න පුළුවන්. එතකොට අපිට ඒ අනුව මේක ඉන්ටර්ප්‍රිට් කරන්න පුළුවන්. දැන් මේ උදාහරණය අරගෙන තියෙන if a particular good gives at least 200 utils but Bob only get 100 utils. එතකොට කියන්න පුළුවන් මේ භාණ්ඩය මේ බොබ්ට තෘප්තිය දැන් බොබ් මේ භාණ්ඩයෙන් තෘප්තිමත් වෙනවට වඩා දෙගුණයක් මේ භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ඇලිස් ලබනවා කියලා අපිට නිගමනය කරන්න පුළුවන්. මේ කාඩිනල් යුටිලිටි එක වැදගත් වෙන්නේ ඒ විදිහට පුද්ගලයන් අතර යම් භාණ්ඩ සඳහා තියෙන තෘප්තිමත් භාවය මේ කම්පෙයා කරන්නත් පුළුවන්. භාණ්ඩ අතර කොපමණ තෘප්තිමත් භාවයක් එක් භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් ලැබෙනවද කියලා මනින්නත් පුළුවන්. එතකොට පැහැදිලිද කාඩිනල් යුටිලිටි කියන තියරි එක සම්බන්ධව? ඒකේ මූලික අදහස තේරුණාද? හරි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එතකොට ඊළඟට අපි සංකල්ප දෙකකට යනවා total utility and marginal utility. total utility කියලා කියන්නේ මුළු තෘප්තිය. ඒ කියන්නේ මේ යම් භාණ්ඩයක් පරිභෝජනය කිරීමෙන් අර ලැබෙන කියන්නේ මුළු sum of the utility derived from all units consumed of the commodity. එතකොට දැන් ඒක ගත්තොත් consumers ලා ඉන්නවා නම් ඉතින් if a consumer consumes 4 units of a commodity derives U1, U2, U3, U4 කියන. එතකොට මේ ඔක්කොම මේ ඒ යුනිට්ස් හතරේම එකතුව තමයි total utility කියලා අපි ගන්නේ මුළු තෘප්තිය. යම් භාණ්ඩයක්
පරිභෝජනය කරන කෙනෙක් එක භාණ්ඩයක් පරිභෝජනය කිරීමේදී ඒ කියන්නේ කස්ටමර් කෙනෙක් කන්සියුමර් කෙනෙක් මේ ඒ භාණ්ඩය පරිභෝජනය කරනකොට කියන්නේ අපි උදාහරණයකට විවිධ භාණ්ඩ පරිභෝජනය කරද්දී දැන් එක භාණ්ඩයක් ගත්තොත් එතකොට මේ උදාහරණයම අරගත්තොත් ඒකක 4ක් පරිභෝජනය කරනවා නම් එතකොට විවිධාකාරයේ තෘප්ති ඉන්නේ මේ භාණ්ඩ 4න් ඒ කියන්නේ ඒකක 4න් ඉන්නේ. එතකොට ඒ ඔක්කොම ටික එකට එකතු කරලා ගත්තම අපිට total utility කියලා ගන්න පුළුවන්, මුළු තෘප්තිය කියලා ගන්න පුළුවන්. ඒ වගේ marginal utility කියලා කියන්නේ අර total utility එකේ addition එක. අපි හැමතිස්සෙම කියන්නේ additional, ඒ කියන්නේ margin එකක් කියලා, marginal කියලා කියන්නේ හැමතිස්සෙම additionally එකතු වෙන දෙයක්. එතකොට යම් භාණ්ඩයක් වැඩිපුර මේ යුනිට් එකක් පරිභෝජනය කරනකොට දැන් අපි හිතමු වතුර වීදුරුවක් කියලා. ඔක සරලවම ගත්තොත් දැන් වතුර එක වීදුරුවක් බොනවා. ඊළඟට දෙවෙනි වතුර වීදුරුව බොනවා. තුන්වෙනි වතුර වීදුරුව බොනවා. එතකොට අර මුළු තෘප්තියට අලුතෙන් එකතු වෙන කොටස තමයි marginal utility කියලා කියන. ආන්තික මෙතන තෘප්තිය ගැන අතරම උපයෝගීතාවය කියලාත් අපි කියනවා. ආන්තික උපයෝගීතාවය. හරිම වචනේ මේක අපි පාවිච්චි කරන්නේ උපයෝගීතාවය කියලා. අර තෘප්තිය කියන එක මම මේ ගොඩක්ම පාවිච්චි කළේ මේ ඒක අර අපි පිට සරලවම අපි හඳුන්වන වචනේ නිසා. එතකොට මේ මුළු උපයෝගීතාවයට අලුතින් එකතු වන කොටස ඒ භාණ්ඩයෙන් අමතර ඒකකයක් පරිභෝජනය කරනකොට මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වන කොටස තමයි ආන්තික උපයෝගීතාවය නැත්නම් marginal utility කියලා කියන්නේ. එතකොට මේක අපිට ගණනය කරන්න පුළුවන් change in the total utility. ඒ කියන්නේ මුළු උපයෝගීතාවයේ වෙනස බෙදනවා මේ delta C කියලා කියන්නේ consumption, පරිභෝජන වෙනස, පරිභෝජන ඒකක අතර වෙනස. එතකොට එහෙම ගත්තොත් delta TU බෙදීම delta C කියලා කියන්නේ consumption of one additional unit, අමතර ඒකකයක් පරිභෝජනය හේතුවෙන් මුළු උපයෝගීතාවයට තිබෙන බලපෑම. එතකොට ඒක මෙතන දක්වලා තියෙනවා MU කියලා, marginal utility equals TUN minus TUN1. ඒ කියන්නේ මේ අර මුළු තෘප්තිය වෙනස්, මුළු තෘප්තිය නැත්නම් මුළු උපයෝගීතාවයේ ඇති වූ වෙනස තමයි මේ අරන් තියෙන TUN වලින් TUN-1 අඩු කළාම උපයෝගීතාවයන් දෙකක් තියෙනවා නම් ඒ උපයෝගීතාවයන් දෙක අතර වෙනස තමයි ඒ අරගෙන තියෙන්නේ. ඒකට ඒ විදිහට තමයි අපිට මුළු උපයෝගීතාවය නැත්නම් මුළු තෘප්තිය සහ ආන්තික උපයෝගීතාවය ගැන අපිට සඳහන් කරන්න පුළුවන්. marginal utility අමතර යුනිට් එකකින් නැත්නම් මේක අන්තිම කියන එකද? යුනිට් එකෙන් කියලා ගන්න මට ප්‍රශ්න චුට්ටක් ආයි පැහැදිලි කරනවද? marginal utility ඔව් අන්තිම යුනිට් එකෙන් කියලාත් නෙමෙයි, නෑ අන්තිම යුනිට් එකටත් වඩා ඒක දැන් ඒ කියන්නේ ඔතන අපි තියරි එකක් ගොඩනගනවා මේ ඒකක එකම භාණ්ඩයකින් දිගුකාලිනව, ඒ කියන්නේ එකම භාණ්ඩයක් දිගුකාලිනව භාවිතා කරනකොට මේ එක ඒකකයක් එන්න වැඩි කරනකොට අවසානයේ ආන්තික උපයෝගීතාවය හීන වෙනවා කියලා. diminishing marginal utility කියලා එකක් අපි ඉගෙන ගන්නවා. ඒ කියන්නේ ආන්තික උපයෝගීතාවය හීන වෙනවා කියලා. ඒතර අන්තිම ඒකකයට යනකම් ඉන්නේ නැහැ. පළවෙනි ඒකකයේ පරිභෝජනය කළාම ඒකකේ පරිභෝජනය කළ, ඒ කියන්නේ මුළු තෘප්තිය ලැබෙනවා. ඊට පස්සේ මුළු උපයෝගීතාවය ඊට පස්සේ අමතර දෙවෙනි ඒකකේ ඊළඟ ඒකකේ පාවිච්චි කරනකොට මුළු උපයෝගීතාවයට එකතු වන කොටස. කොට අන්තිම යුනිට් එක වෙනකන් නෙමෙයි, අර ඒ පරිභෝජන ක්‍රියාවලිය සිදුවෙන අතරේදී අපිට
මනින්න පුළුවන් ආන්තික උපයෝගීතාවයේ හැසිරීම කොයි විදියද කියලා. මේ එතකොට ඒක වෙන්නේ මේ process එක ඇතුලේ. මේ පරිභෝජන ක්‍රියාවලිය ඇතුලේ වෙන්නේ. එතකොට ඒක අන්තිම යුනිට් එක කියලා ගන්න එක තාර්කික නැහැ. මේ භාණ්ඩ පරිභෝජනය අතරතුරේදී තමයි අපි ආන්තික උපයෝගීතාවයත් ගණනය කරන්නේ. ඒ තුලින් අපි අවසාන නිගමනයකට එනවා ආන්තික උපයෝගීතාවය ක්‍රමක්‍රමයෙන් හීන වෙනවා කියලා. ඒකට ඒක මේ process එක ඇතුලේ තමයි අපි ගණනය කරන්නේ. මේ තියෙන්නේ diminishing marginal utility කියන කොටස. එකම වර්ගයේ භාණ්ඩ. total utility එක ගන්න දැන් අපි හිතමු තේ කෝප්පයක් කියලා. තේ කෝප්ප එකක්. තේ කෝප් දෙවෙනි තේ කෝප්පේ තුන්වෙනි තේ කෝප්පේ ඒ වගේ එකම භාණ්ඩ. එකම වර්ගයේ භාණ්ඩ තමයි ගන්න. ඒතර තමයි ඒක තාර්කිකව අත්ත වෙන්නේ. විවිධ වර්ගයේ භාණ්ඩ නෙමෙයි. එතකොට මේ diminishing marginal utility කියන තියරි එකට අපි එනවා. ආන්තික උපයෝගීතාවයේ හීනවීම. මේක අහලත් ඇති ඕගොල්ලෝ සමහර වෙලාවට. ඒක දැන් සින්දුවක් වුණත් අපි පළවෙනි අවස්ථාවේ හොඳට ඉතාමත්ම ආසාවෙන් අහනවා. ඒ සින්දුව වුණත් එක ඊට පස්සේ දෙවෙනි පාර තුන්වෙනි පාර හතරවෙනි පාර පස්වෙනි පාර අහද්දී එපා වෙන ගතියක් එනවනේ. අන්න ඒක තමයි මිනිස් ස්වභාවය කියන්නේ. මිනිසාගේ හැසිරීමේ ස්වභාවය කියන්නේ consumer behavior එක. ඒ වගේම තමයි දැන් අපිට අපි දැන් ඒකනේ අපි පරිභෝජන රටාව වුණත් වෙනස් කරන්නේ. අපි ගොඩක් වෙලාවට මේ උදේට කන්න අපි කෑම ටිකක් හිතාගෙන ඉන්නවනේ. ඊට දවල්ට අපි මෙන්න මේ කෑම තමයි හදන්නේ කියලා දැන් ඔයගේ අම්මා තීරණය කරනවානේ මේ දවල්ට මෙන්න මේ කෑමයි මේ හදන්නේ. සමහරවිට ඕගොල්ලන්ගෙනුත් අහනවා මේක හදන්නද කනවද එහෙම කියලා. එකම සාමාන්‍ය ගොඩක් වෙලාවට හැමෝගෙම ගෙවල් ගොඩක් අයගේ ගෙවල් වල පරිප්පු වරදින්නේ නැහැ. මේ ඒ හැබැයි මේ පරිප්පු කියන එකට මේ උපයෝගීතාවය කිසිසේත්ම අදාළ වෙන්නේ නැහැ. ගොඩක් ගෙවල් වල මං හිතන විදියට මේ ඒක diminishing marginal utility එකක් නැහැ. මේ ඒක අර අඩු වැඩි වශයෙන් අපි හැමෝම කන නිසා වෙන්නේ නැති. ඒ අරුණම එකම જાතියක් අපි නිකන් හිතලා බලමු හැමදාම එකම જાතිය කනවා. එතකොට ඒ එකම જાතිය කනකොට හැමදාම අපෝ අදත් මේකමද අදත් කන්න බෑ කියලා සමහර වෙලාවට ඒක දවස් 3-4ක් කන්න පුළුවන්. ඊට පස්සේ පස්වෙනි දවසේ එපා වෙනවා. ඒක තමයි ඔය diminishing marginal utility කියලා සරලව කියන්නේ මේ ඉකෝන් වල. එකම දේ වරින් වර එකම විදිහට කරනකොට මේ අර මිනිසාගේ ස්වභාවය කියන්නේ මොලේ හැදිලා තියෙන්නේ ඒ විදිහට එපා වෙන්න විදියට තමයි හැදිලා තියෙන්නේ. සයිකොලොජිකල් එකයි මේ තියරි එක සයිකොලොජිකල්, ඇන්ත්‍රොපොලොජි, සෝෂියොලොජි ඔක්කොම එකතුවක් කියලා බ්ලෙන්ඩ් වෙච්ච එකක් කියලා කිව්වේ ඒකයි මිනිසාගේ මිනිස් හැසිරීමේ ස්වභාවය වෙනකොට මේ මොලේ තියෙන ඒ වෙනස් වීමේ ඒ දේවල් ඔක්කොම මෙතන සැලකිල්ලට ගන්නවා. එතකොට එකම ක්‍රියාවක් වුණත් ඒකයි අර පාඩම් කරනකොට වුණත් විවිධ මේ කියන්නේ විවිධාංගීකරණ කරන්න කියන්නේ ගණන් හදන සබ්ජෙක්ට් එකක් පාඩම් කරන්න ඊට පස්සේ චුට්ටක් තියරි පාඩම් කරන එකක් ගන්න වෙනස් කරන්න කියන්නේ එකම දේ ටිකටම කරනකොට එපා වෙනවා කියන එක නිසා තමයි. ඒතකොට මම ඔය කලව මේ කතා කළේ එදිනෙදා අපි සාමාන්‍යයෙන් කතා කරන මේ කියන්නේ සමීප උදාහරණ. දැන් කෑම ගැන ගත්තොත් අපිට ගොඩක්ම සමීප උදාහරණ ඒකනේ. එතකොට හැමදාම එකම දේ කනකොට එපා වෙනවා. එතකොට ඒ අපි ගත්තොත් එක භාණ්ඩයක්. ඒ භාණ්ඩයෙන් තමයි එතකොට මේ එක කියන්නේ පළවෙනි දවසේ කනවා ඊට පස්සේ දෙවෙනි දවසෙත් ඒකම ඊට පස්සේ තුන්වෙනි දවසෙත් ඒ දේම පරිභෝජනය කරනවා. එතකොට මේ එන්නම අර මුළු උපයෝගීතාවට එකතු වෙන කොටස ක්‍රමක්‍රමයෙන් අඩු වෙලා යනවා. එතකොට මේ තියෙන good x කියලා අරගෙන ඒ කියන්නේ good x කියන්නේ මේක භාණ්ඩයක්. එතකොට මේ තියෙන මුළු උපයෝගීතාවය පළවෙනි දවසේ utils වලින් මනලා තියෙන්නේ utils 7යි. දෙවෙනි දවසේ 11යි. තුන්වෙනි දවසේ 13යි.
හතරවෙනි දවසේ 14යි. පස්වෙනි දවසේ 14යි. මේ වෙනස් වෙනා නැහැ. මුළු උපයෝගීතාවයට කිසිම දෙයක් එකතු වෙලා නැහැ. පස්වෙනි යුනිට් එක පාවිච්චි කරා. හයවෙනි යුනිට් එක පාවිච්චි කරාම ඔන්න අඩු වෙන්න ආරම්භ තියෙනවා මුළු උපයෝගීතාවය. දැන් අපි බලමු මාජිනල් යුටිලිටි එක නැත්තම් ආන්තික උපයෝගීතාවය. ආන්තික උපයෝගීතාවය ආරම්භ තියෙන්නේ දැන් මෙතනින් මේ භාණ්ඩයක් කිසිම දෙයක් පරිභෝජනය කරන්නේ නැත්නම් මුළු උපයෝගීතාවය බිඳුවයි. ඒ බිඳුව කියලා ආරම්භ තියෙන 7න් බිඳුවක විතර 7යි. ඊළඟට 11න් 7යි. කලින් එක අඩු කරලා එතකොට 4යි. ඔය ආදී වශයෙන් 13න් 11ක් 2යි 14න් 13ක් 1යි. ඔන්න බලන්න මේ ආන්තික උපයෝගීතාවයේ ක්‍රමයෙන් අඩු වෙනවා. ඕක තමයි diminishing marginal utility කියලා කියන්නේ. ඒක තමයි මෙතන මේ කියලා තියෙන law states that as the quantity consumed of a commodity increases per unit of time, the utility derived by the consumer from the successive units goes on decreasing. ක්‍රමයෙන් මුළු උපයෝගීතාවයට එකතු වෙන කොටස අඩු වෙනවා. එතකොට provided the consumption of all other goods remain constant. අනිත් භාණ්ඩ පරිභෝජනය සම්බන්ධයෙන් අපි සලකා බලන්නේ නැහැ. ඒව ඔක්කොම ස්ථාවරයි කියලා හිතලා මේ සලකා බලන මේ භාණ්ඩය තමයි අපි මුළු උපයෝගීතාවය ගන්න උපයෝගීතාවය සැලකිල්ලට ගන්න. මේකේ මුළු උපයෝගීතාවය ක්‍රමයෙන් අඩු වෙලා තියෙනවා. මේ හතරවෙනි මේ ඒකකයේ පරිභෝජනය කරනකොට මේ යුටිල්ස් වලින් 14ක් වෙලා තියෙනවා මුළු උපයෝගීතාවයේ. පස්වෙනි ඒකකයේ පරිභෝජනය කරනකොට මුළු උපයෝගීතාවයට කිසිදු වෙනසක් වෙලා නැහැ. ඊට පස්සේ හයවෙනි ඒකකයේ පරිභෝජනය කරනකොට මුළු උපයෝගීතාවය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ අයුරින්ම මේ ආන්තික උපයෝගීතාවයත් ක්‍රමයෙන් අඩු වෙලා ගිහින් තියෙනවා. 7 4 2 1 බිඳුව ඍණ 1 දක්වා අඩු වෙලා තියෙනවා. ඒක තමයි මේ diminishing marginal utility නැත්තම් හීනවන ආන්තික උපයෝගීතා නීතියෙන් කියන්නේ. ඒතර පැහැදිලිද මේ හීනවන ආන්තික උපයෝගීතා නීතිය? හරි. අපි ඊළඟ කොටසටත් යමු. මේ තියෙන්නේ එතකොට ඔය මේ දත්ත භාවිතා කරන්න පුළුවන්. මේ දත්ත භාවිතා කළා මේක ඇඳලා තියෙන්නේ. මේ ඇඳලා තියෙන්නේ මේ මෙතන මේ අක්ෂය තියෙන්නේ x අක්ෂය නැත්නම් මේ තිරස් අක්ෂය තියෙන්නේ භාණ්ඩ පරිභෝජනය කරන ඒකක ප්‍රමාණය. මෙතන තියෙන යුටිල්ස් මේ උපයෝගීතාවයේ මනින ඒකකය උපයෝගීතාවය තමයි මේ තියෙන්නේ. සිරස් අක්ෂය දක්වන්නේ. එතකොට මේ මුළු උපයෝගීතාවය බලන්න මේ වක්‍රය. මුළු උපයෝගීතාවය වැඩි වෙලා ක්‍රමයෙන් අඩු වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. මේ තියෙන දත්ත ටික. ආන්තික උපයෝගීතාවය ඍණ බෑවුමක් සහිතව තියෙන්නේ. ඒකක 5ක් පරිභෝජනය කළා 6 වෙනි ඒකක පරිභෝජනය කරනකොට ඍණ තත්ත්වයක් පෙන්වුම් කරනවා. ආන්තික උපයෝගීතාවයේ ඍණ බෑවුමක් තියෙන්නේ මේ මුළු උපයෝගීතා වක්‍රය ඉහළ නගිනවා. ඉහළ නැගලා ඊට පස්සේ එක්තරා අවස්ථාවකින් පස්සේ පහළ යෑමක් පෙන්වුම් කරනවා. ඒක කාලය ඒ කියන්නේ විශාල කාලයක් නෙමෙයි. ඇත්තටම කියනවා නම් මේක කාල සීමාව කෙටි කාලයක් තුල තමයි වෙන්නේ. ඒ කියන්නේ මෙතන කාලයටත් වඩා මේ භාණ්ඩය පරිභෝජනය කිරීමේදී ලැබෙන තෘප්තිය තමයි. කියන්නේ දැන් අපි හිතමුකෝ මේක ගොඩක් වෙලාවට ගන්න කෙටි කාලයේදී තමයි. මොකද දැන් අද මොනවා හරි භාණ්ඩයක් පරිභෝජනය කළා ආයි අවුරුද්දකට පස්සේ ඒ භාණ්ඩය පරිභෝජනය කරනවා නම් මේ වගේ තත්ත්වයක් දකින්න වෙන්නේ නැහැ. එතකොට යම් නිශ්චිත කාල පරිච්ඡේදයකදී තමයි මේ දේව සිද්ධ වෙන්නේ. කාල පරිච්ඡේදයක. නැත්තම් අපි ගොඩක් වෙලාවට ආර්ථික විද්‍යාවේදී න්‍යායන් මේ ගොඩනගනකොට ගන්න උපකල්පනයක් තමයි යම් නිශ්චිත කාල පරිච්ඡේදයක් සැලකිල්ලට ගන්නවා කියන එක. අවුරුදු ගණන් ගන්නේ නැහැ. එහෙම ගත්තොත් මේක මේ තියරි එක වැලිඩ් නැහැ ඇත්තටම. දැන් අපි අද මොනවා හරි ව්‍යාස කෑමක් කාලා තව සතියකින් දෙකකින් අපිට ඒ කෑම කන්න පුළුවන්. අපිට අර තියෙන මුළු තෘප්තියම එලෙසම තියෙනවා.
මෙතන කතා කරන්නේ දැන් අපි සතියක් වගේ ගමු. සතියක් නැත්නම් දවස් 4ක් නිශ්චිත කාල පරිච්ඡේදයක්. ඒකත් මේ අවුරුදු ගාණක් එහෙම නෙමෙයි. නිශ්චිත කාල පරිච්ඡේද. ගොඩක් දවසක් කියලා ගන්නකො. එකම දවසක් ඇතුළත අපි ගත්තොත් ඉතින් තේ එකක් පළවෙනියට තේ එකක් බොනවා. ඊට පස්සේ ආයිමත් තේ එකක් බොනවා. තුන්වෙනි ඒකකයක් පරිභෝජනය කරනවා. අන්න එතකොට වෙන අවස්ථාව තමයි මෙතනදී මේ සැලකිල්ලට අරන් තියෙන්නේ. ඒක අර අපි මේ තියරි එක ගොඩනගනකොට උපකල්පන මේකේ උපකල්පන තියෙනවා මේ උපකල්පන ටික මෙතන දීලා නැහැ. උපකල්පන යක් විදියට අර ඔය ප්‍රශ්නේ අහපු එක හොඳයි. අපිට නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල තමයි මේ තියරි එක සැලකිල්ලට ගන්න කියන එක තියරි එක අපි ගොඩ නගන්නේ කියන එක මතක තියාගන්න. එතකොට තමයි මේක හරි විදියට මේක වැලිඩ් තියරි එකක් විදියට අපිට ගොඩ නගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ මුළු උපයෝගීතාවය මේ ක්‍රමක්‍රමයෙන් හීන වෙන්න පටන් ගන්නවා. ස්ථාවරව තියලා හීන වෙන්න පටන් ගන්නවා. ආන්තික උපයෝගීතාවය හීන වෙනවා කියලා කියන්නේ මේ වක්‍රයේ ස්වභාවය අනුවත් විදියට ඍණ බෑවුමක් සහිත වක්‍රයක් නිසා. එතකොට මෙතන තියෙනවා මේ මුළු උපයෝගීතා වක්‍රයේ බෑවුම මුළු උපයෝගීතා වක්‍රයේ බෑවුම නිරූපණය කරනවා කියලා මේ ආන්තික උපයෝගීතාවය. එතකොට ආන්තික උපයෝගීතාවය නිරූපණය කරනවා ඒ කියන්නේ මුළු උපයෝගීතාවයේ බෑවුම කියලා මෙතන අරගෙන තියෙන ඩෙල්ටා TU. එතන ඩෙල්ටා TU කියලා මෙතන අරන් තියෙනවා මේ தත්ත දෙකක් අරන් තියෙනවා. එන විදිහට මෙන්න මේ දත්ත දෙක. මේ දෙකත් තුනත් අතර 11යි 13යි අතර එක තමයි අරන් තියෙන්නේ මං හිතන්නේ. ඔව්. මේ තියෙන්නේ මෙතන තියෙන්නේ 11 මේ තියෙන්නේ 13. එතකොට ඩෙල්ටා TU කියලා කියන්නේ 2යි. ඩෙල්ටා Q කියන්නේ 1යිනේ. 2 ඉඳන් 3 වෙනකන් ඒ කියන්නේ ඒකක මේ x කියන භාණ්ඩයේ දෙවෙනි ඒකකයේ ඉඳන් තුන්වෙනි ඒකකය පරිභෝජනය කරනකොට මුළු උපයෝගීතාවයට අලුතෙන් එකතු වෙනවා ඒකක දෙකක්. එතකොට ඒක තමයි කියලා තියෙන්නේ මෙතන මේ ඒ දේ තමයි පෙන්눔 කරලා තියෙන්නේ මේ ආන්තික උපයෝගීතා වක්‍රයෙන් කියලා තමයි මේකේ සම්බන්ධතාවයක් ගොඩනගන්න උත්සාහ කරලා තියෙනවා. දැන් මුළු උපයෝගීතා වක්‍රයේ බෑවුම සමානයි ආන්තික උපයෝගීතාවය. එතකොට මෙතනදී මුළු උපයෝගීතාවය වෙනස 2යි 2 බෙදීම 1 1යිනේ. ආන්තික උපයෝගීතාවය 2යි ඒකක 3ක් පරිභෝජනය කරනකොට. ඒක තමයි මේ ලක්ෂණ කරලා තියෙන්නේ. ඒකක 3ක් පරිභෝජනය කිරීමේදී ආන්තික උපයෝගීතාවය 2යි කියලා. ඒ අනුව මෙතන මේ වක්‍රයේ මේ හැම ලක්ෂයක්ම අරන් තියෙන්නේ මුළු උපයෝගීතා මේ වක්‍රයේ බෑවුමේ මේ බෑවුම මගින් එන පිළිතුරු ගණනය කරලා කියලා තමයි මේ මෙතන පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට ආන්තික උපයෝගීතාව x භාණ්ඩයේ ආන්තික උපයෝගීතාවයේ සමානයි මුළු උපයෝගීතාවයේ වෙනස බෙදීම ප්‍රමාණයේ වෙනස. එතකොට ඒකයි මේ ලකුණු කරලා තියෙන්නේ මෙතන මේ සම්බන්ධතාවය. පැහැදිලිද ඒක? Total and marginal utility from consuming good X. හරි ඊළඟ මෙතන දීලා තියෙනවා මේ assumptions ටික දීලා තියෙනවා. consumer equilibrium. මේ equilibrium එක මනින්න පුළුවන් මේ approach එකෙන්. මාෂෙලියන් approach එක
ඇල්ෆ්‍රඩ් මාෂල්ගේ මේ හඳුන්වා දුන්න අප්‍රෝච් එක නිසා තමයි මාෂලින් අප්‍රෝච් එක කියලා කියන්නේ මේකට. මේ අප්‍රෝච් එක නැත්නම් මේ කන්සියුමර් ඉක්විලිබ්‍රියම් අප්‍රෝච් එක කාඩිනල් යුටිලිටි අප්‍රෝච් එක හඳුන්වා දීමේදී උපකල්පන කිහිපයක් මත පදනම් වෙනවා. පළවෙනි එක රැෂනලිටි. රැෂනලිටි කියලා කියන්නේ මේ පාරිභෝගිකයා දන්නවා තමන්ට අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයෙන් මිලදී ගන්න. ඒ කියන්නේ තමන්ට වඩාත්ම උපරිම උපයෝගීතාවයක් ලැබෙන භාණ්ඩය මිලදී ගැනීම සඳහා මිලදී ගන්න දැනුම තියෙනවා. ඒ වගේම මේ අවම උපයෝගීතාවයක් ලැබෙන දේ අවසානයේට මිලදී ගන්න. ඒ භාණ්ඩය විලඳපලින් තෝරා ගැනීමේ තාර්කික හැකියාව දැනුම තියෙනවා කියන එක තමයි මේ පළවෙනි උපකල්පනයෙන් අපි අදහස් කරන්නේ. කියන්නේ සාමාන්‍යයෙන් සමහර පාරිභෝගිකයෝ ඉන්නවානේ, ඒ කියන්නේ මේ තත්වය එතකොට තමන්ගේ සමාජ තත්වය නිරූපණය වෙන භාණ්ඩ මිලදී ගන්න අය. ඒ වගේ අය ගැන නෙමෙයි මෙතන කතා කරන්නේ. මෙතන කතා කරන්නේ රැෂනල් කන්සියුමර් කෙනෙක් ගැන, තාර්කික පාරිභෝගිකයෙක් ගැන. තමන්ට ඉහළම තෘප්තියක් ලැබෙන භාණ්ඩ අවම මිලට මිලදී ගන්න පාරිභෝගිකයෝ ගැන තමයි මෙතන කියන්නේ. Meaning the consumer is a rational being in the sense that he satisfies his wants in order of their merit. එයාගේ යහපත වෙනුවෙන් ඉහළම තෘප්තියක් තියෙන භාණ්ඩය අවම පිරිවැයක් දරමින් මිලදී ගන්න පාරිභෝගිකයා තමයි රැෂනල් කන්සියුමර් කෙනෙක් කියලා අපි හඳුනගන්නේ. ඒ වගේම මේ දෙවෙනි සම්ෂන් එක විදියට මේ මුදල් ආදායම සීමිතයි. සීමිත මුදල් ආදායමක් තියෙන්නේ. ඒ වගේම තමයි උපරිම තෘප්තියක් මේ භාණ්ඩය පරිභෝජනය කිරීමෙන් තෘප්තිය උපරිම වෙනවා. ඒ භාණ්ඩයක් තමයි මේ තෝරගෙන තියෙන්නේ කියලයි තුන්වෙනි උපකල්පනයේ තියෙන්නේ. ඒ වගේම තමයි යුටිලිටි එක කාඩිනලි මෙෂරබල් කියලා කියන්නේ යුටිල්ස් කියන ඒකකයේ ආශ්‍රයෙන් තමයි මේ උපයෝගීතාවය මනින්නේ. ඒ වගේම තව උපකල්පනයක් තියෙනවා ආන්තික උපයෝගීතාවයේ හීන වෙන මට්ටමේ තියෙනවා කියලා. ඒ වගේම constant utility of money කියලා කියන්නේ මුදල් අර කලින් කිව්වා වගේ මුදල් ආදායම සීමිතයි. ඒ වගේම මුදල් වල අගේ ඒ තියෙන මේ උපයෝගීතාවය මුදල් සම්බන්ධව තියෙන උපයෝගීතාවය ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක ස්ථාවර මට්ටමේ තියෙනවා. එතකොට ඒකෙන් කිසි බලපෑමක් ඇති වෙන්නේ නැහැ. මේ සහ මේ උපකල්පන වලට යටත්ව තමයි මේ consumer equilibrium නැත්තම් cardinal utility approach එක consumer equilibrium Marshallian approach එක ගොඩනගන්නේ. constant utility of money කියලා කියන්නේ මුදල් සම්බන්ධව තියෙන උපයෝගීතාවය. ඒ කියන්නේ මුදල් අර ඒ limited money income එකක් කියලානේ මෙතන කියන්නේ. එතකොට මුදල් වැඩියෙන් මේ දීලා මේ වැඩියෙන් භාණ්ඩ මිලදී ගන්න ඒ කියන්නේ මේ උපයෝගීතාවයත් සම්බන්ධව ඒ කියන්නේ උපයෝගීතාවයට බලපාන සාධකය මේ සාධක අතරට මුදල් වල බලපෑමක් නැහැ කියන එක තමයි මෙතන constant utility of money කියලා කියන්නේ. එතකොට මේ මුදල් ආදායමත් සීමිතයි. ඒ කියන්නේ මේ මුදල් වලට තියෙන උපයෝගීතාවයත් ස්ථාවරයි කියන එක තමයි මෙතන අදහස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අර මුදල්මය විදියට බලපෑමක් ඇති කරන්න බෑ මේ උපයෝගීතාව මේ කියන්නේ මේ ගොඩනගන ඉක්විලිබ්‍රියම් එක ගොඩනගන මේ තියරි එකට කියන එක. එතකොට මුදලේ අගය නැත්තම් මුදල් ඉන්කම් එක ඒ කියන්නේ මනි ඉන්කම් එක ඒ දේවල් මුදලේ අගය වෙනස් වෙන්නේ නැහැ කියලාත් අපිට ගන්න පුළුවන්. නමුත් අර මේ මෙතන අර අපි ගොඩක් මුදලින් නෙමෙයිනේ මේ උපයෝගීතාවය මනින්නේ. මේ යුටිල්ස් වලින් මනින නිසා අපිට ලොකුවට ඒක අදාළ වෙන්නේ නැහැ මුදලේ අගය වෙනස් වීම කියන එක.
එතන තියෙන්නේ අර මේ ඔතන අය කියලා තියෙන්නේ නිශ්චිත මුදල් ප්‍රමාණයක් තමයි මේ පාරිභෝගිකයා තුළ තියෙන්නේ මේ භාණ්ඩ මිලදී ගැනීම සඳහා කියලා ඒ උපකල්පනය තමයි මෙතන මෙම කළා තියෙන්නේ. ඔව් ඒ දෙක ටිකක් එක වගේ තමයි. මේක ගොඩක් මේ කියන්නේ දැන් සර් දීලා තියෙනවා මෙතන උපකල්පන 6ක්. නමුත් ඇත්තටම තියෙනවා උපකල්පන 5යි. මේ ලිමිටඩ් මනි ඉන්කම් කියන එක අර 6 වෙනි එකෙන් කියවෙන්නේ ගොඩක් දුරට මේ දෙවෙනි එකම තමයි. උපකල්පන 5ක් වගේ තමයි මේ කාඩිනල් අප්‍රෝච් එක මේ අප්‍රෝච් එකේ තියෙන්නේ. මම මේ බැලුව විදියට මේ ටික ඒ කියන්නේ උපකල්පන ප්‍රධාන වශයෙන් 5යි තියෙන්නේ. කමන්න දැන් ඔයාලට MS 6ක් දීලා තියෙන නිසා ඒ 6ම මතක තියාගන්න. එතකොට ඒ ටික තමයි මේ මාෂලෙන් අප්‍රෝච් එකේ තියෙන assumptions ටික. එතකොට ඒ අනුව ඉක්විලිබ්‍රියම් එක අරන් තියෙනවා මේ තියෙන්නේ අර ස්ථාවරයි ලිමිටඩ් ඉන්කම් ඒ කියන්නේ ලිමිටඩ් ඉන්කම් නැත්නම් ස්ථාවරයි කියලා කියන්නේ මේ කාලයත් එක්ක නැත්නම් ක්වොන්ටිටි එකත් එක්ක මෙතන මේ අර මිල නැත්නම් මේ constant utility of money කියන දේත් එක්ක තමයි. ඔව් ඒ කියන්නේ යුටිලිටි එක රුපියල් 10ක් නෙවෙයිනේ යුටිල්ස් වලින් තමයි මනින්නේ. ඔව් ඒ කියන්නේ ඒක තමයි මම කිව්වේ. මුදලේ අගයෙන් නෙමෙයිනේ මනින්නේ. ඒ කියන්නේ මුදලේ අගයත් එක්ක නැත්නම් මුදලේ තියෙන වටිනාකමත් එක්ක යුටිලිටි එක කොහොමත් යන්නේ නැහැ. ඒක නිසා තමයි මෙතන කියන්නේ මේ assumption එකේ utility is cardinally measurable කියලා. utils වලින් තමයි මනින්නේ නැතුව in terms of rupees වත් in terms of dollars වත් නෙවෙයි. එතකොට ඒ දෙක අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ නිසා තමයි මෙතන මේ තිරස් අක්ෂයට සමාන්තරව මේක ඇඳලා තියෙන්නේ. මිල px කියන එක මේ px කියන එක ඇඳලා තියෙන්නේ වැය කරන මුදල. තමන් අතේ තියෙන මුදල ලිමිටඩ් ඉන්කම් එක ඒක ස්ථාවරයිනේ. කාල සීමාවත් එක නැත්නම් ක්වොන්ටිටි ඒ ගානත් එක වෙනස් වෙන්නේ නැහැ. එතකොට ඒක ස්ථාවරයි. අපි දැන් හඳුනාගත්තා මේ ආන්තික උපයෝගීතා වක්‍රය. ආන්තික උපයෝගීතා වක්‍රයේ ඍණ බෑවුමක් තියෙන්නේ. එතකොට මේ මිල කියන සාධකයයි මේ ආන්තික උපයෝගීතා වක්‍රයයි ඡේදනය වන තැන තමයි එතකොට ඉක්විලිබ්‍රියම් එක තියෙනවා කියලා අපි හඳුනාගන්නේ. එතකොට මෙතන කියලා තියෙනවා මේ marginal utility equals px into marginal utility of money. මෙතන constant utility එක ගන්න තියෙන්නේ. මේ m කියලා කියන්නේ marginal utility of money. ඒක constant නිසා තමයි මේ quantity එකත් එක්ක ඒක සම්බන්ධතාවයක් නැති නිසා තමයි ඒක මේ විදිහට මේ තිරස් අක්ෂයට සමාන්තර රේඛාවක් විදිහට තියෙන්නේ. එතකොට අපිට මේ මෙහෙම ගන්න පුළුවන් mux divided by px into mum equals 1 කියලා අපිට ගන්න පුළුවන්. මෙතන කොහොමත් එක කියන එක තියෙනවනේ. එතකොට මේ දෙපැත්තම එකෙන් බෙදුවම මේකෙන් බෙදුවම එකයි කියලා අපිට ගන්න පුළුවන්. මේ වගේ සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. මේ ආන්තික උපයෝගීතාවය x භාණ්ඩය සඳහා ආන්තික උපයෝගීතාවය බෙදීම x භාණ්ඩයේ මිල වැඩි කිරීම මේ මුදලේ ආන්තික උපයෝගීතාවය සමානයි එකයි. එතකොට මේ තියෙන මුදලේ ආන්තික උපයෝගීතාවයේ ඒ වක්‍රය මේ ක්වොන්ටිටි එකත් එක්ක සම්බන්ධතාවයක් නැහැ. ඒක ස්ථාවරයි.
මේ තියෙන ආන්තික උපයෝගීතාවය ඒ දෙක ඡේදනය වෙන්නේ වෙන ලක්ෂ්‍ය අදාළ වෙන quantity එක නැත්නම් මේ ප්‍රමාණය තමයි consumer equilibrium. මේ one commodity case එක භාණ්ඩයක් සම්බන්ධව තමයි ඔය අපි කතා කරේ. හරි. එතකොට මේකම අපිට කතා කරන්න තියෙනවා තවත් ඒ කියන්නේ more than one commodity කියලා. ඒ කියන්නේ එක භාණ්ඩයකට වඩා වැඩි භාණ්ඩ ප්‍රමාණයක් සම්බන්ධව. හරි. අපි එහෙනම් අදට නවත්තමු. ලබන සතියේ මම ඔයාලට දවස කියන්නම්. අඟහරුවාදා අනිවාර්යෙන් තියෙනවා. සඳුදා ගොඩක් විට බැරි වෙයි. එහෙම වුණොතින් බ්‍රහස්පතින්දා වගේ දාගන්න පුළුවන්. මම අඟහරුවාදා කොහොමත් අඟහරුවාදා 4 තියාගන්න. එතකොට අඟහරුවාදා අපි මේක ඉවර කරන්න උපරිම උත්සාහ කරමු. මේ කොටස. මොකද මේක පළවෙනි කොටස විතරයි. ඊට පස්සේ සෙකන්ඩ් පාර්ට් එකකුත් තියෙනවා සර්ගේ. තව කොන්ට්‍රැක්ට් කර්ව් කියලා තවත් එකක් තිබුණා. එතකොට මේ අපි ලබන සතියේ අඟහරුවාදායි බ්‍රහස්පතින්දා බලමු මේ සිකුරාදා කොහොමත් කරමු. මම උඹලන්ට තියාගෙන තියෙන්නේ අඟහරුවාදායි සිකුරාදායි නම් සඳ පොඩ්ඩක් වෙනස් වෙනවා. මට මේ ක්ලාස් එකක් අලුතෙන් වැටුණා. ඒ නිසා මේ අඟහරුවාදා 4ට එහෙනම් 4ට හම්බ වෙමු. මේක ඉතුරු කොටස අපි එදාට සාකච්ඡා කරමු. මේ මම මෙතනින් නැවැත්තුවේ වෙන මොකක්වත් නිසා නෙවෙයි. මේ ඊළඟට දැන් more than one commodity මේක ඉක්මනට කරලා හරියන්නේ නැති නිසා. එතකොට මෙතන මේ one commodity case කියන එක සම්බන්ධව අපි කතා කරේ. එතකොට මොනවා හරි ගැටලු තියෙනවා නම් group එකේ දාලා අහන්න. සහ දැන් theory production analysis ඉවරයි. මම අර ඔයගලන්ට කිව්වේ paper එකේ තියෙන ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රශ්න මේ කරන්න උත්සාහ කරන්න. අපි එහෙම වුණොත් ලබන සතියේ දවසක් දාගෙන අපි ඒකත් කතා කරමු. එතකොට ඒකම අපිට ඒවත් ඉවර කරගන්න පුළුවන් නේ. past papers ප්‍රශ්න. නැත්තම් අපි තියරි කතා කරගෙන යනවා විතරයි. ඕගොල්ලෝ විභාගෙට ලෑස්ති වෙන්න ඕනි දැන්. කොහොමද උත්තර ලියන්නේ කියලා. ඒක නිසා ලබන සතියේ අපි දවසක් දාගෙන මේ theory of production cost ආශ්‍රිතව ආව ප්‍රශ්න මොනවාද කියලා නිකන් බලමු. හරි එහෙනම් අඟහරුවාදා 4ට තියාගන්න. සිකුරාදාත් මේ 4 නෙමෙයි සිකුරාදා මම කිව්වේ 3නේ. ඔව්. අද මේ පොඩි ප්‍රශ්නයක් වුණා ඒ නිසානේ මේ 4:00 උනේ. 3 වගේ 3 ඒ වගේ වෙලාව තියාගමු. එතකොට මේ රෙකෝඩින් පාර්ට් එකක් මං ගාව තියෙනවා. එතකොට මම මේක යවන්නම් මේ ඔයගලන්ගේ සර්ට ආවේ නැති අයට රෙකෝඩින්ග්ස් දෙකක් තියෙනවා. එතකොට අද ඒක ගන්න කියන්න. හරි එහෙනම් හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. හරි ප්‍රශ්නයක් අහලා තියෙනවා PMU කියලා තියෙන්නේ මේ තියෙන marginal utility of money කියන එක. ඒක constant කියලානේ තියෙන්නේ ඒකයි. එතකොට ඒක constant නිසා MU කියලා කියන්නේ marginal utility. marginal utility of money කියන ඒ quantity එක price එකකින් ඒ කියන්නේ ඒ මේ ප්‍රමාණය කියන්නේ මේ money into marginal utility of money ඒක අර constant ගුණ කරලා තියෙන්නේ. එතකොට ඒ කියන්නේ P into Q වගේ අර money stock එක වගේ ඒ marginal utility of money ඒ කියන්නේ ඒක නිකන් එක stock එකක් වගේ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක constant කියලා තියෙන්නේ ඒකයි. දැන් CI කියලා CI නම් ඒක දිගටම 100. ඒකයි ඒක අර ගුණ කරලා තියෙන්නේ. ප්‍රොඩක්ෂන් වල ISO cost curve එකේදී slope එක. ඔව්. ISO cost එකේදී slope එක ගන්නේ ඒක මට එන්න බලන්න මට අක් ගාලා බලන්නම් ඒක. theory of production එකේ නේද ඒක තිබුණේ? cost එකේ නෙමෙයි.
ඉන්න පොඩ්ඩක් මම බලන්න එක දැන් බලලා කියන්නම් ඉන්න. ISO cost curve එකනේ. ISO cost curve එකේදී slope එක ගන්න සර් දීලා තියෙන්නේ PK divided by PL කියලා. MRTS එකද? marginal rate of technical substitution එක ගන්න විදියද ඔයා කියන්නේ? සර් දීලා තියෙන්නේ ඒකේ දීලා තියෙන්නේ MP ISO cost curve හරි P minus PK divided by PL කියලා දීලා තියෙනවා. ඒක මේ ISO cost curve එකේදී slope එක ගන්න. එතකොට minus PK divided by PL කියලා. minus කියලා අරන් තියෙන negative slope එකක් තියෙන නිසා මේ ISO quant එකේ මෙතන මේ marginal rate of technical substitution කියන එක ගන්නකොට මේ ගන්නේ MPL divided by MPK කියලා. ISO cost එකයි ISO quant එකයි එතකොට අර ඊට පස්සේ අරන් තියෙනවනේ ISO cost එක ඒක පැහැදිලි වුණාද? ISO cost එකේ ගන්න මේ විදිහට තමයි. මේ PK divided by PL කියලා ගන්න. graph එකෙන් ඒ කියන්නේ මේ ස්ලයිඩ් එකේ අර නියුමරිකල් එක්සැම්පල් එක සම්බන්ධවද ඔයා කියන්නේ? graph එකෙන් ගන්න value එකයි මේකයි දෙකක් එනවා කියන්නේ. ඔව්. පොඩ්ඩක් ඉන්න මම ඒක චුට්ටක් දාන්න. මේකේ මේ graph එක ගැනද කියන්නේ? මේ graph එකද? slide number 35 වල තියෙන graph එක. එතන තමයි තියෙන්නේ slope එක PK divided by PL කියලා. ඔව් 35 එකේ ඔව්. ස්ලෝප් එක හදද්දි වැලියුස් දෙකක් එන්නේ. කොහොමද? මේක ලීනියර් කර්ව් එකක්නේ. ලීනියර් කර්ව් එකක් නිසා
ඒ කියන්නේ මං දුන්න උදාහරණෙත් එක්කද මේ වැලියු එක වෙනස් වෙනවා කියලා කියන්නේ නැත්නම් දැන් සර් මොකක්වත් එහෙම උදාහරණයක් දීලා නැහැ නේද? මට එහෙම වුණත් WhatsApp කරන්න මොකද්ද මේ කියලා මගේ WhatsApp නම්බර් එක තියෙනවනේ. මොකද්ද ප්‍රශ්නේ කියලා මට WhatsApp කරනවා හදලා හදපු එකත් එක්ක මේ ෆොටෝ එකක් හරි දාලා